අයිබෝන් කියලා පිළිගන්නවා විහංග 000 අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ හැමදෙනාම. ඉතින් Talk with View series එකක් එක තමයි ඔයගොල්ලන් ආයෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි මේ Talk with View episode එකට එකතු කරගන්නේ ලංකාවේ ඉන්න නැගීගෙන එන තරුවක්. අපි මෙහෙම හඳුන්වමු. ඔහු TV ප්‍රසන්ටර් කෙනෙක්. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පියෙක්. ඉතින් අපි බලමු අද අපේ Talk with View එක්ක එකතු වෙන්නේ මේ පුද්ගලයා කවුද කියලා. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා උමංග චන්ද්‍රසේන. මේ දවස්වල ඩයලොග් ටීවී නාලිකාව තුලින් ඔයගලන් හමුවට එනවා ගේමින් එපිසෝඩ්ස් ඒ වගේම ඔටෝමොබයිල් එපිසෝඩ්ස් එක්ක. ඉතින් මම ඉස්සෙල්ලාම අහන්නම් ඔයා ගැන දන්න කට්ටිය ඉන්න පුළුවන් ඒ වගේම තව නොදන්න පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම එක්ක අපි කියමු උමංග චන්ද්‍රසේන කියන්නේ කවුද කියලා. හරිද? මුලින්ම කිව්වොත් මේ දවස්වල මාව යම් කිසි පිරිසක් දන්නා නම් විලංග ඒ මාව දන්නේ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට. ඩයලොග් ටීවී channel වර්ණාලිකාවේ ප්‍රෝග්‍රෑම් කිහිපයක් කරන ප්‍රසන්ටර් කෙනෙක්. අපි කියමු මොනවද ඒ ප්‍රෝග්‍රෑම්ස් කියලා. මම ඩයලොග් ටීවී channel වර්ණාලිකාවේ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට ඔටෝමොබයිල් vehicle introducing program එකක්, tech tips, ඊළඟට මේ දවස්වල play the game කියලා game review වැඩසටහනක් කරගෙන යනවා. ඔය තමයි ප්‍රධානම දේවල්. ඊට අමතරව මම වෘත්තීය වශයෙන් රූපවාහිනී වේශ නිරූපණ ශිල්පී. රූපවාහිනී වේශ නිරූපණ ශිල්පී. මේකප් ආටිස්ට් කෙනෙක් කියලා කිව්වොත් මම හිතන්නේ ඒක ෆුල්ෆිල්මන්ට් එකක් කියලා. මොකද මම අර බ්‍රයිඩල් කියන පැත්තේ නෙමෙයි ඉන්නේ රූපවාහිනී ප්‍රෝග්‍රෑම්ස් එක. ඊට අමතරව මම නර්තන ශිල්පියෙක්. එතනින් එහාට ගත්තොත් ওই පොඩි පොඩි රූපවාහිනියත් එක්ක සම්බන්ධ දේවල් කරගෙන යනවා, එඩිටින් ඒවා කරගෙන යනවා. ඉතින් උමංග සාමාන්‍යයෙන් අපේ රටේ දැන් මේ දේවල් වලට ආස කරන පිරිසක් ඉන්නවා. නැගීගෙන තරුණ පරපුර නව යෝම්බිය පසුන අපේ තරුණ කණ්ඩායම් වගේම තරුණ පිරිස් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් ප්‍රිය කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඩ්‍රීමයක් වෙන්න පුළුවන් ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න. ඒ වගේම නැත්නම් දක්ෂ නර්තන ශිල්පියෙක් වෙන්න. ඉතින් මේ ගමනේ දැන් ඔබ මේ වෙද්දී යම් තාතුරට සාර්ථක චරිතයක්. ඉතින් මේ ගමන මේ තාතුරට එන්න පුළුවන් වුණ විදිය පිළිබඳව අපි ඒගොල්ලන්ට පොඩ්ඩක් අදහසක් දක්වමු. කොහොමද ඔයගොල්ලන් මේ තැනට එනවා නම් මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන දේ? අනිවාර්යෙන්ම. පළවෙනිම දේ විහංග නිහතමානීව තමන් තුළ තියෙන දක්ෂතාවය සහ දක්ෂතාවයේ මට්ටම අඳුර ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. මම එහෙම කියන්න හේතුව මම දන්නවා කියන තැන ඉඳගෙන අපිට කවදාවත් තැනකට එන්න බෑ. නොදන්නවා කියන තැන ඉඳලා આવොත් අපිට අනිවාර්යෙන් යන්න පුළුවන් දුර වැඩි විහංග. එහෙම කියන්න හේතුව මම නිවේදකයෙක් වෙන්න මම මේ වෙලාවේ මතක් කරනවා හරින්ද්‍ර ජයලාල් අයියව. එයාගේ කෝස් එකකට ගිහිල්ලා 2011 වසරේ මට මතක විදිහට පළවෙනි කණ්ඩායම් බෙස්ට් වොයිස් මීඩියා ඇකඩමි කියන එකේ ඒකේ මම නිවේදකයෙක් විදිහට පුහුණුව ලබනවා. ඒ පුහුණුවෙන් පස්සේ තමයි මම උත්සාහ කරන්නේ නිවේදකයෙක් විදිහට යම්කිසි මාධ්‍ය ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්න. නමුත් ඒක ටිකක් බාධා ඇති වෙනවා. මොකද මම 2013 වර්ෂයේ මගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවා. එතනින් එහාට මම හැබැයි හොඳ පන්නරයක් ගන්නවා විශ්වවිද්‍යාල වේදිකාවේ. නිවේදකයෙක් විදිහට සහ මම විශ්වවිද්‍යාලෙත් කරන්නේ මීඩියා හා සම්බන්ධ සබ්ජෙක්ට් එකක්. එතකොට ඒ හරහා තියෙන වැඩසටහන එක්ක ලොකු පන්නරයක් ගන්නවා මට නිවේදන කටයුතු හදාගන්න. එතන එහාට තමයි මම වෘත්තීය වශයෙන් 2017 දී ලක්විරු FM එකේ රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් විදිහට නිවේදකයෙක් විදිහට ආරම්භ කරන්නේ ගමන. දැන් අලුතෙන් එන අයට දෙන්න තියෙන එකම දේ තමයි මොනවා හරි දෙයක් Tamanට මෙහිමයි සහජ කුසලතාවයක් තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. ඒක වැඩි දියුණු කරගෙන තමයි Taman තැනකට එන්න ඕනේ. එහෙම නැත්නම් Taman යන තැනින් ඒක වැඩි දියුණු කරගන්න ඕනේ. දැන් එක ප්‍රෝග්‍රෑම් එකක් අවුට් වෙච්ච ගමන් ඔන්න එහා ගියපු ගමන් මම ප්‍රසන්ටර් කෙනෙක් කියලා හිතුවොත් අනිවාර්යෙන් ඒ ගමන ටිකක් කොට වෙන්න පුළුවන්. Taman දෙයක් හදාගන්න. දැන් මම අදටත් මගේ අපි වෙනස් වෙන්න ඕනේ ඉදිරියට. අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන් මම අදටත් රූපවාහිනිය බලලා සහ මාත් එක්ක අනිත් ප්‍රසන්ට් කරන ප්‍රසන්ටර්ස් වගේ බලලා මගේ අඩුපාඩු හදා ගන්නවා. ඒ දේවල් හදාගත්තේ නැත්නම් ටිකක් යන්න තියෙන ගමන අඩු වෙන්න පුළුවන්. ඒ දේවල් හදාගත්තොත් අනිවාර්යෙන්ම කරන්න බැරි දෙයක් නැහැ කියන එක මම මේ වෙලාවේ කියනවා. ඉතින් අපි උමංගගෙන් අහමු මේ ගමනේදී චැලෙන්ජස් එන්න ඇති. ඒවට මූණ දෙන්න ඇති. බාධක එන්න ඇති. මේක කරන්න බැහැයි කියලා කියන්නේ නැති. ඔයාලට මේක හරියන්නේ නැහැ කියලා. මේක ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ නැති. ඉතින් මේ හැමදේම එක්ක මේ ආපු ගමනේ මොනවද ඒ වගේ සුවිශේෂී සම්දිස්ථාන අපිට මතක් කරන්න තියෙන්නේ මේ වගේ කඩේම මම පසු කරා කියලා කියද්දි. ප්‍රධානම දේ මම පාසල් මාධ්‍යයකේ නැහැ. පාසල් මාධ්‍යයකේ නැති වෙන්නේ හේතුව මම පාසලේ ඉන්නේ වේදිකාව උඩ නර්තන ශිල්පියෙක් විදිහට. මාව මහානාම විද්‍යාලයේ මම කොළඹ මහානාම විද්‍යාලයේ ඉස්කෝලේ යන්නේ.
මහානාම විද්‍යාලයේ අඳුරන්නේ සහ කොළඹ සියලුම පාසල් අඳුරන්නේ මං නර්තන ශිල්පියෙක් විදිහට. ඒ නිසා මට පොඩියම් එකට එන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මොකද මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් දුන්නොත් අයිටම් 3-4ක් non stop නටනවාමයි. ඒකත් එක්ක මාව දැන් නර්තන ශිල්පියෙක් විදිහට. ඒ හින්දා මම පාසලේදී මාධ්‍ය සම්බන්ධව නැහැ. නමුත් මාධ්‍යත් එක්ක වැඩ කරලා තියෙනවා. මට එහෙම ආපු බාධාවලින් මම ප්‍රධානම තැනක් විදිහට කියනවා. සාමාන්‍යයෙන් ඔය නටන ළමයින්ට කියන එකක් නෙමෙයි. නටනටම ඉන්න ඔතනින් එහාට දෙයක් කරගන්නේ නැහැ කියලා. අන්න එහෙම දෙයක් මගේ ලයිෆ් එකේ මම හැමතිස්සෙම අහපු දෙයක්. යාළුවන්ගේ අම්මලාගෙන් ගුරුවරුන්ගෙන් අහපු දෙයක්. ඒ අතර පුෂ් කරපු අයත් ඉන්නවා. මට නර්තනය නිසා එක්සෑම් ඔක්කොම අවුල්ලේ කියන තැන හිටපු පිරිස හිටියා. ඒ අතර මම විශ්වවිද්‍යාලෙත් තේරෙනවා. ඔක ඔයාලට ඒකට බ්ලෙසිං එකක් වෙන්නෙම ඒ ශාස්ත්‍රය. ඒක. මොකද මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ 2011 මම උසස් පෙළ ලියන්නේ 2013 විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවා. එතනින් එහාට ඊළඟට මම දැන් මගේ ජීවිතේ මම වෙනසක් එක්කෝ මේක නොකියපු පැත්තක් මම මගේ රස්සාව විදිහට එහෙම නැත්නම් වෘත්ති විදිහට try කරනවා මේ එයාලයින් සයිට් එක. එයාලයින් සයිට් එක ටිකටින් සයිට් එක. මට දැන් ඌමනාව තියෙන්නේ එක්කෝ එයාලයින් නැත්නම් ටීවී ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න. නමුත් මාව තේරෙන්නේ මම ඇප්ලයි කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයට ජනමාධ්‍ය ඒකකයට. නමුත් ලකුණු ගාණක් අඩු වෙනවා. මාව ඇතුළත් වෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයට. නැවත වරක් මම ආයුම් කරා මට රජරට විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයට යන්න අවස්ථාවක් ලැබෙනවා. දුරත් එක්ක සහ මෙහි මම ඒකට නර්තන කටයුතුත් එක්ක හිටපු නිසා යන්නේ නැහැ. එතනින් එහාට ඉතින් කොහොම හරි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවෙනි වර්ෂයේ හැමදේමත් එක්ක එහෙම වෙච්ච දේ හොඳයිද? ඒ නිසාද දැන් අපි විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් කතා කරමු. දැන් අවසානයේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලය අවතිනවා ඔබ. එතකොට ඒ තත්ත්වවලට දැන් අවසානයේදී ඔබට මොකක්ද හිතෙන්නේ? මට මේක තමයි මගේ සම්දිස්ථානය, මෙතන තමයි මම හිමිතන මෙතන කියන තැන ඔබ ඉන්නවද? ඔව් ඒක හොඳයි කියලා විශ්වවිද්‍යාලයේ ගියාට පස්සේ මට වැරදුන්නේ නැහැ. මොකද දෙවෙනි අවුරුද්දේ ඉඳන් මට හම්බ වෙනවා ඩිජිටල් ෆිල්මින් කියලා සබ්ජෙක්ට් එකක්. එතකොට ඒක මම හොයපු මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙච්ච සබ්ජෙක්ට් ඔබ සමහර රජරට විශ්වවිද්‍යාලයට ගියා නම් කැලණියට ගියා නම් සමහරට ඔබට ඒ අවස්ථාව ගිලින්න තිබ්බා. ඔව් එහෙම එකක් වෙන්න තිබුණා. නමුත් දැන් මේකේදී මම නර්තනයත් කරගෙන මාධ්‍ය සබ්ජෙක්ට් එකත් කරගෙන යනවා. ඒ අතරතුර තමයි මම ප්‍රසන්ටර් කෙනෙක් විදිහට අවුට් වෙන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් තැන්වල වැරදිච්ච තැන් සහ වැටුණු තැන් වල ඒ බ්‍රේක් එකම වුණා. අද මම මේ ඉන්න තැනට ලොකු ස්ටෙප්. ඉතින් talk with you episodes වල මම common හැමෝගෙම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ අපේ රටේ තරුණ පරපුර ගැන උමංග කොහොමද හිතන්නේ? ඒ කියන්නේ නෙගටිව් ෆීලිං එකක්ද තියෙන්නේ, පොසිටිව් ෆීලිං එකක්ද තියෙන්නේ? හරි. මෙහෙමයි. දැන් මේ නෙගටිව් වෙන අමාරුයි. මොකද මාත් ඉන්නේ රේන්ජ් එකේ අපි දෙන්නම. ඔව්. ඔයත් ඒ රේන්ජ් එකේ විහංග. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. එක්තරා කාලයකට පස්සේ දැන් අපි තරුණයෝ කියලා අතරම අපි තරුණ පරපුර කියලා කිව්වට අපි දැන් ටිකක් එතනින් එහාට ගිහිල්ලානේ. දැන් තරුණ පරපුර ටිකක් හිතනවා අඩුයි. හිතනවා අඩුයි කියන්නේ මෙහෙමයි දැන්. හිතට එන හැමදේම එකපාර කරන්න බෑ. දැන් අපි රූපවාහිනිය බලුවත් අපි දකින්නේ ගොඩාක් වෙනස් දේවල් අවුරුදු 19 20 18 ළමයි කරන දේවල් ඇහුවම අපි ඒ දවස්වල මොනවද කරේ කියන තත්ත්වෙට හිතනවානේ. මට ඔබ කියද්දී මගේ ඔළුවට TikTok කියන්නේ. ඔව්. වරදක් නැහැ. ඇත්තටම වරදක් නැහැ. හොඳයි. තමන්ගේ දක්ෂතාවය දක්වන්න පුළුවන් තැනක්. නමුත් ඒක හරි විදිහට පාවිච්චි කරනවා නම් ඒකේ වරදක් නැහැ. ඒ අර වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා, ethics තියෙනවා, ඔව්. සාර ධර්ම තියෙනවා. අනිවාර්යෙන්. මේ දේවල් ගැන පොඩ අවබෝධයකින් යුතුව තමයි මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ. අනිවාර්යෙන් සහ දැන් මෙහෙමනේ අපිවත් ගයිඩ් කර අපේ දෙමව්පියෝ සහ ගුරුවරු. ඒතකොට එතන පොඩි ප්‍රශ්නාර්ථයක් එනවා. මේ ළමයින්ට ඇත්තටම දෙමව්පියෝ නැද්ද? එහෙම නැත්නම් දෙමව්පියන්ගෙන් මිදිලාද ජීවිතය ගත කරන්න කියන ප්‍රශ්නයක් එනවා ඇත්තටම. මෙහෙම එකක් තියෙනවා. මම ඇත්තටම මං හරිම ආසයි යම් ක්‍රවුඩ් එකට. දැන් මම රූපවාහිනී ශාස්ත්‍රය ගත්තොත් මුලින්ම මගේ රූපවාහිනියත් එක්ක සම්බන්ධයෙන් තියෙන ඩයලොග් ටීවී channel 1 නාලිකාවේ. ඊට පස්සේ මම සියත ටීවී එකේ වැඩ කරනවා මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට. සිරස ටීවී එකත් එක්ක වැඩ කරනවා නිවුස් ෆස්ට් එකේ මේකප් ආටිස්ට් කෙනෙක් විදිහට ෆ්‍රීලාන්ස්. එතකොට මම සියත ටීවී එකේ වැඩ කරනකොට ඔය අපි සිංගින් කම්පිටිෂන් අනම්මනම් ඒ වගේ දේවල් වලදී තරුණ පරපුරේ ගොඩක් අය හම්බ වෙනවා යම් ක්‍රවුඩ් එක ගොඩක් අය සිං කරන්නේ. ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලේසි ආසයි සහ ඒකේ පොඩි හැපන් එකක් තියෙනවා වෙනසක් තියෙනවා සහ ඒගොල්ලොන්ගේ අදහස් ටිකක් වෙනස් ඒ හින්දා වැඩ කරන්න ආසයි නමුත් තරුණ පරපුරේ දැන් ගොඩක් අපිට ඇහෙන්න දකින්න ලැබෙන්නේ ටිකක් වෙනස් විදිහ වැරදි අර්ථකථනත් එක්ක දේවල් මොකද Facebook එකට ගියත් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගෙන් එන අවුට්පුට් එක වෙනස් අපි දෙයක් කරත් ඒකටම ෆීඩ්බැක් එක වෙනස් ඉතින් එතකොට
ටිකක් හිතන්න ඕන තරුණ පරපුරේ ඉන්න තැන ගැන සහ මං හිතනවා දෙයක් ගැන දැනගෙන ඒ දේ ගැන අධ්‍යයනය කරලා කතා බහ කරනවා නම් උන්ටත් ඔවුන්ගේ හිමිතන හම්බ වෙනවා. මොකද එතනින් නැත්තම් වෙන්නේ ලොකු ක්ලෑෂ් එකක් වෙනවා දෙගොල්ලෝ අතර. මේගොල්ලෝ තාම පොඩි මේගොල්ලෝ ගණන් ගන්න හොඳ නැහැ කියලා තත්ත්වෙට එනවා. එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් මම අපි ඒකම අපේ ඔයාට අස කරන කට්ටිය ඉන්නවා, ඔයාගේ ඔඩියන්ස් එකක් ඉන්නවා, අපේ වෙන 077 අපේ channel එකත් එක්ක ඉන්න ඔඩියන්ස් එක ගැන අපි ඒගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරමු. මේ මාධ්‍ය පරිහරණය කරද්දී තව පොඩ්ඩක් ඒකේ තියෙන මේ ආචාර ධර්ම, මේ දේවල් එක ගියොත් එහෙම නැත්නම් රටේ තියෙන නීති පද්ධතිය, මේ හැමදේම ගැන අපි පොඩ්ඩක් දැනුවත් වුණොත් එහෙම අපිට මේ වගේ කතා අහන්න දකින්න ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. මොකද මේ නිර්මාණයේ තියෙන හොඳ පසුබිම නැති වෙලා යනවා තියෙන පොඩි අඩුපාඩු නිසා. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. විහාරවල දැන් ඔයා කියන්නේ දැන් අපි media equipments use කරනකොට කොයි විදිහටද යන්නේ කියන එක දැන් මොබයිල් එක වුණත් අපිට අත්‍යවශ්‍ය දෙයක්. ප්‍රධානම දේ. මම දැන් channel එකේ ගොඩක් වෙලාවට program එකක් tech tips සහ ගොඩක් digital equipments එහෙම නැත්නම් gadgets release කරනවා. introduce කරනවා. හැබැයි මම කියන හැම වෙලාවකම කියන්නේ මේක use කරන්න හරි විදිහට. අපි දේවල් use කරන්න ඕන හරි විදිහට. ගොඩක් අපිට දැන් pocket cam එකක් හම්බුණා කියලා අපි pocket cam එකෙන් කරන්න පුළුවන් සදාචාරයට පටහැනිම දේ කරන්න ඕනේ නැහැ. ඒකෙන් අපිට කරන්න පුළුවන් වැදගත් දෙයක් කරන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට දැන් ස්ලෝ මූව්මන්ට් එකක් ගන්න නම් ඕක යූස් කරන්න පුළුවන්. කාටවත් පේන්නේ නැති න සාක්කුවේ දාගෙන යන්න. මොකද අපේ බොඩි එකම හෙල්ලුණත් සාක්කුවේ හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හොඳ දෙයක්. ඒ අතර මම කියන එකම දේ Facebook එක හරි. එහෙම නැත්නම් දැන් social apps ගොඩක් තියෙනවා මේ වෙනකොට. ඒ දේවල් වලින් තමන් කමප් වෙන දෙයක් කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක සදාචාර සම්පන්න දෙයක් වෙන්න ඕන. එතනින් එහාට තවත් කෙනෙක්ට මඩක් ගහන්න එහෙම නැත්නම් කෙනෙක්ගේ නමක් නාස්ති කරන්න වගේ දෙයකට සෝෂල් ඇප් එකක් යූස් කරනවා නම් ඒක ඇත්තටම තමන්ගේ මානසික තත්ත්වය පිළිබඳව තියෙන ලොකු ප්‍රශ්නයක්. අපි දැන් රූපවාහිනී නාලිකාවක් තෝරගත්තත් තමන්ට ගැළපෙන තමන්ට හරියන වැඩසටහනක් තියෙනවා. ඒක තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. තමන්ගේ වයසත් එක්ක ඒක තේරුම් ගන්න පුළුවන් වෙන හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මම කියනවා දැන් අපි හිතනවානේ අපිට ගොඩක් වෙලාවට YouTube channel හම්බෙනවා ගොඩක් විහංග. දැන් විහංගගේ YouTube channel එක හරහා අපි දේවල් බලනවා. මම මේක ගත්තේ විහංග නිසාමයි. හැමෝම earn කරන්න බලාගෙන හරි හැමෝම දෙයක් public කරන්න බලාගෙන හරි YouTube channel හදනවා කියලා අපි ඒ YouTube channel හැම එකටම addict වෙන්න ඕනේ නැහැ. අනිවාර්යෙන්ම. ඒක ගොඩක් වෙලාවට අපි විසින්ම සමාජයේ වැරදි දෙයක් publish කරනවා වෙන්න පුළුවන්. දැන් විහංගලා කරන දේ වගේ නෙමෙයි විහංග අද වෙනකොට පොඩි ළමයි තමන්ගේ මේ ලයිෆ් ස්ටයිල් එකත් YouTube channel එකක් කරහා එළියට දානවා. ඒක ඇත්තටම සමාජයට නාන එක ඒක ඇත්තටම සමාජයට වැදගත් නෑ. සහ අපි Facebook එකේ දකින pictures ටික සින්දුවක් එක්ක ඒක edit කරලා දානවා. ඇත්තටම ඒවා වැඩක් නෑ. ඒක තමයි අද මාධ්‍ය පිළිහිමේ ප්‍රධානම දේ. ඇත්ත විදිහට දැක්කනම් මේ හැම දෙයත් එක්කම තමන් කොතනද ඉන්නේ කියලා දැනගත්තා නම් ඉතල තමන්ගේ මානසිකත්වය ගැන හිතන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් තමයි මොන වගේ මාධ්‍යද පරිහරණය කරන්නේ මේකෙන් කරන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි වැදගත් දේවල් කිහිපයක්ම කතා කරා මේ වෙද්දී. ඉතින් අපි දැන් කතා කරමු උමංගගේ ජීවිතය ගැන. උමංග කොහොමද ජීවිතය ගෙවෙන්නේ? ආදරේ හැම කරනවද? ඒ පිළිබඳව මොනවා හරි කතා කරන්න කැමතිද? අනිවාර්යෙන්ම ඔයාගේ ෆලෝවර්ස්ලා, ඔයාට ආස කට්ටිය, ඔයාගේ යාළුවෝ කැමතිද ඒ පිළිබඳව දැනගන්න. ආදරේ ජීවිතය ගෙවෙන්නේ ගෙදර. ජීවිතේ ගෙවෙන්නේ ගෙදර කියන්නේ කැමතිම තැන ගෙදර. මායි තාත්තයි අම්මයි පුංචි ඉන්නේ මගේ පුංචි තාපෙත් එක්ක ඉන්නේ. අක්කලා තුන් දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ නම් මැදලා ගෙදරින් එළියට ගිහිල්ලා ඉන්නේ. ජීවිතේ ගෙවෙන්න හොඳම තැන ගෙදර සහ යාළුවෝ. ඒක තමයි ප්‍රධානම තැන් දෙක. ආදරය ගැන කතා කරන්න ඕනේ. ආදරය ගැන කතා කරලා ආදරය කරා. ඇත්තටම ආදරය කරලා තියෙනවා. මේ දවස්වල නම් තනියම ජීවිතය ගත කරනවා. ආදරය කියන තැන මං හිතන විදිහට තියෙන්න ඕන එකම දේ විශ්වාසය රැකීම විතරමයි. වෙන දෙයක් නැහැ. ඇත්තටම ආදරය කියන්නේ මේ හැමතිස්සෙම දිගින් දිගටම ආදරය කරනවා කියන එක බොරු කතාවක්. මිනිස්සුන්ගේ ජීවිතේ ආදරය කියන එකෙන් පටන් ගත්තොත් ඉවර වෙන්නේ ප්‍රශ්න ගොඩකින්. ඒකට හොඳම උදාහරණය අපේ ගෙවල් වලින් අම්මයි තාත්තයි. ඒ ආදරේ එහෙම්ම තියෙනවා කියලා අපි දැකලා නැහැ නේ කවදාම. ප්‍රශ්න තියෙනවා. දේවල් විසඳ ගන්න තියෙනවා සහ ඒ දිනදා ජීවිතේ යට ගහන විදිහ අපි දැකලා තියෙනවා. අපිට උගන්වපු විදිහ දැකලා තියෙනවා. අපි එතකොට ඉතින් ඒකමනේ කවදා හරි අපිත් ආදරේ කියලා පටන් ගන්න එතනින් ඔව් එතනින් අවසන් වෙන්නේ. ආදරේ කියන තැන ඇත්තටම මම කියන්න කැමති තියෙන විශ්වාසය සහ පරිත්‍යාගය. ඉතින් මංග අපි දැනගන්න කැමති ආදරය කියන්නේ සුන්දර දෙයක්ද එහෙම නැත්නම් අපි පැත්තකට තියලා කරලා තියන්න ඕන දෙයක්ද? සුන්දරයි. ඕනට වඩා ජීවිතේට අර ආඳ ගන්න ඕනේ නෑ. ක්ලෝස් කරගෙන තියාගන්න දෙයක් නෙමෙයි අතරම කියලා. ඉතින් මංග අපි හැමෝම මිනිස්සු විදිහට
අපිට සමාජයට එක්තරා ආකාරයක සමාජ වගකීමක් තියෙනවා අපෙන් අපි කවදද දවසක මැරෙන මිනිස්සු. අපි මැරෙන්න කලින් අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අඩුම තරමින් අපි මෙන්න මේ දේ අපි අපේ අවසානයේ කලින් අපි දේ කරන්න ඕනේ කියලා අපේ සමාජ වගකීමක් තියෙනවා. ඉතින් ඒ විදිහට උමංග චන්ද්‍රසේන කියන චරිතය මගේ සමාජ වගකීම මම හිතන විදිහට මේක මම ඒක මෙන්න මේ විදිහට කරනවා කිව්වොත් ඔබ ඒ ගැන කොහොමද කතා කරන්නේ? ගෙදරින් පටන් ගමු. ගෙදරින් පටන් ගත්තොත් මම කියන්නේ හැමෝගෙම සමාජ වගකීම තමන් හදපු වඩපු අම්මා තාත්තට සලකන්න. එහෙම කරන්න බැරි කෙනෙක්ට සමාජයට කරන්න බෑ කිසිම දෙයක්. තමයි ඇත්තම කතාව. එතනින් එහාට ගියොත් මම උමංග චන්ද්‍රසේන කියලා කියන්නේ විහංග දැන් කවුරු හරි කෙනෙක් උදව්වක් ඉල්ලන්න මට පුළුවන් දෙයක් නම් මම අනිවාර්යෙන් කරන කෙනෙක්. ඒ නිසා මට එතනින් එහාට ගොඩාක් ලොකු දේවල් ආයි සමාජයට කරන්න ඕන කියන එක ඇත්තටම මේ මං හිතන්නේ නැහැ. සහ මාත් එක්ක හම්බෙන මිනිස්සු මම ෆොටෝ එකක් දැම්මම කමෙන්ට් එන විදිහට මට කතා කරන විදිහට සහ මං ගැන අනිත් අයත් එක්ක කතා කරන විදිහට මම මට පුළුවන් විදිහට හැමෝටම උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ මට කරන්න පුළුවන් මට්ටමින් හැමෝටම උදව් කරලා තියෙනවා. සහ මම ආගම දහමත් එක්ක ගොඩාක් බැඳගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මගේ ජීවිතේ මම කරපු දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මට මම ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේ මම මේ වෙනකොට නිකන් දීලා තියෙනවා. ඒ කියන්නේ මම ගොඩක් ළමයින්ට උගන්වලා තියෙනවා. ගෙදරට ගෙන්නලා බලෙන් උගන්වලා එක්සෑම් වලට යවලා තියෙනවා. ඒ නිසා මම හිතනවා යම් තාක් දුරට අද වෙනකොට තව ඉස්සරහට මම ගොඩක් දේවල් කරයි. අද වෙනකොට කරලා තියෙන දේවල් ගැන මම සතුටු වෙනවා. ඒ කියන්නේ අපිට තේරෙන විදිහට උමංගට උමංග චන්ද්‍රසේනට අද විහු එපිසෝඩ් එකේ ටොක් විත් විහු එපිසෝඩ් එකේ ඉන්න උමංග සමාජ වගකීමක් විදිහට පුදෙක් ප්‍රොජෙක්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි පුදෙක් හැම දවසක්ම ඔයාගේ සමාජ වගකීමට එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඒක තරුණෙක් විදිහට ඊටාම සාධනීය වැදගත් කරුණක් විදිහට අපි මතක් කරනවා. අපි ඒක අගය කරනවා අපේ නාලිකාවෙන්. අපි තමත් අගය කරනවා. ඉතින් අපි තව දැනගන්න කැමති ජීවිතේ කම්කටොළු වෙනවා. ප්‍රශ්න එනවා. ඉතින් දැන් ඉන්න නව යෝමයේ පසු වෙන තරුණියෝ ඉන්නවා. සියදිවි හානි කර ගැනීම කරගන්නවා. ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා. ගෙවල් වල අම්මලා තාත්තලාත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා PUBG කියලා ගේම් එකක් ගැහුවත් සමහරලාට ගෙවල් වල ප්‍රශ්න සියදිවි ඉන්දියාවේ වාර්තා වෙන මිනි මරා ගන්නවා. අම්මා තාත්තා මරනවා. ඉතින් ප්‍රශ්න වලට තරුණෙක් විදියට මුහුණ දෙන විදිය අපි සරලව ඒ කියන්නේ අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ නමකගෙන් ආගමානුකූලව අහන්න. අපිට පුළුවන් කිතුණු ෆාදර් කෙනෙක්ගෙන් ඒ විදියට අහන්න. නමුත් අපි කියමු තරුණෙක් විදියට මේ දේවල් මේ විදියට දැනන අය විදියට කොහොමද මේ නංගිලාට එහෙම නැත්නම් මේ මල්ලිලාට මෙහෙම ප්‍රශ්නයක් આવොත් කොහොමද අපි ජීවිතේට මුහුණ දෙන්නේ කියලා අපි දන්න විදියට අපි කිව්වොත් සරලවම විදියට කිව්වොත් දැන් ඉවසන්න පුරුදු වුණා නම් ඔය ඔක්කොටම ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙනවා. එතනින් එහාට ගිහලා කතා කරොත් දැන් ගොඩාක් ප්‍රශ්න ඇති කරගන්නේ සීනි විනාශාගන්නේ හැමදේම තියන අය. පොඩ පාරට බහින්න. පාරේ ඉඳගෙන ඉන්න ළමයි දිහා බලන්න, අතපය නැති මිනිස්සු දිහා බලන්න, අදබලපු හිරි විද්‍යාලයට යන්න, වැඩිහිටි නිවාසයකට යන්න, ළමා නිවාසයකට යන්න, ඔයගලන්ට මොනවද නැත්තේ කියලා බලන්න. අනිවාර්යෙන් ජීවිතේ හදාගන්න යථාර්ථය අඳුරගන්න පුළුවන් වෙනවා. මම නම් දකින දේ එච්චරම තමයි. ඒ කියන්නේ මම හැමෝටම කියන්නේ මාත් එක්ක ගොඩක් වෙලාවට සමහරවල් ප්‍රශ්න තියෙන අය කතා කරනවා. මම දන්නේ නැහැයි කියලා මම එහෙම කෙනෙක් කියලා පේනවද කියන එක මම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට එහෙම දෙයක් තිබුණොත් එහෙම කතා කරනවා. ඒ කතා කරන හැමෝටම මම කියන්නේ ඔයාට තියෙන සමහර වෙලාවට ලොකු ප්‍රශ්න නෙමෙයි විහංග. මම උදාහරණයක් විදිහට කියනවා නම් ගන්නකො සමහරලාට දැන් ඒ කාලේ ඒ ලෙවල් හරියට කරේ නැහැ කැම්පස් යන්න. ඒ නිසා අද මග හිටලා ජීවිතේ. ඒ නිසා මේ ලයිෆ් එක පල්හැට ගත්ත මිනිස්සු ඉන්නවා. මං කියන එකම දේ එයාට තරම් අධ්‍යාපන මට්ටමක් නැති මිනිස්සු අද වෙනකොට සාර්ථක වෙලා සාර්ථකත්වයේ හිණි පැත්තටම ගිහිල්ලා ඉන්නවා. එතකොට තමන්ට නැති දේම හොයන්න නැතුව තමන්ට තියෙන දේත් එක්ක ඉස්සරහට යන්න. දැන් මම වුණත් මට අද දෙයක් කරන්න බැරි වුණා කියලා මම ගොඩක් වෙලාවට පසුබහින්නේ නැහැ. මොනවම හරි කරලා ඉස්සරහට යන්න උත්සාහ කරන කෙනෙක් තමයි මම. දැන් ජීවිතේ ගොඩක් වෙලාවට අපි පහු කරපු දේවල් එක්ක බලනකොට දැන් ළමයි මේ ජීවිත නැති කරගන්නේ බොහොම පොඩි දේවල්. ඔව් ඉතින් ඊටාම වැදගත් මොකද දැන් වීග 0% අපේ YouTube නාලිකාව බලන ඔයගොල්ලෝ ගොඩක් තරුණ පිරිස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් නංගියේ මල්ලියේ අපි ඔයගලන්ට ඊටමත් ආදරෙන් කියන්නේ අපි තරුණෙක් විදිහට යම් තාක් දුරට සමාජ මාධ්‍ය ජාලා ඒ වගේම මේ මීඩියා මේ දේවල් පරිහරණය කරන පුද්ගලෙක් විදිහට අපි උමංගගෙන් ඒ ඔයගලන්ට දැනුවත් කිරීම ගත්තේ. මොකද ඔයගලන්ට දැනේවි. මොකද මේක ගෙදර අම්මා තාත්තා කියලා සමහරවිට මොකද දැනෙන්නේ නැහැ. සමහරවිට තමගේ ළඟමින් යාළුවෝ කියවල මේක දැනෙන්නේ නැහැ. නමුත් ඔයගලන්
ප්‍රිය කරන කෙනෙක්. එහෙම නැත්නම් ඒ වගේ දේවල් එක නිතර ගැටෙන කෙනෙක් කියන දෙයක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අහන්න ඕනේ. මොකද ඒ තුල යම්තාක් දුරට සාර්ථකත්වයේ තියෙනවා එතන. ඉතින් ඒ නිසා අපි ඒ දේවල් ඊටම කාරුණික ඔයගොල්ලන්ට ඉල්ලනවා. මොකද තරුණයෝ විදිහට ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම මේ ලංකාව රැක ගන්න ඕනේ. අපි එකතු වෙන්න ඕනේ මේ තරුණ පරම්පරාවට තමයි පුළුවන් ඉස්සරහට ලස්සන දේවල් කරන්න. දැන් ඔයගලන්ට ඉස්සර වගේ නෙමෙයි ගොඩක් තියෙනවා chances තියෙනවා ඔයගලන්ට YouTube තියෙනවා ඔයගලන්ට social media තියෙනවා මේ දේවල් එක්ක ඔයගලන්ට එන්න පුළුවන්. තව දෙයක් වෙන්නේ දැන් ඇත්තටම කරන පිරිස් ඉන්නවා. අපි ඒ මතක් කරන්න ඕනේ. කරන පිරිස් ඉන්නවා. ඒ කියන්නේ දැන් සමහරු ප්‍රශ්නත් එක්ක හැප්පෙනකොට ප්‍රශ්න අමතක කරලා නැගිටින මිනිස්සු ඉන්නවා. දැන් ගොඩක් වෙලාවට book donation එකක් කරන්නත් එකතු වෙන්න තියෙන මිනිස්සු නෙමෙයි දැන් ඇත්තටම. කියන්නේ ඇත්ත කතාව ඒකනේ. නැති මිනිස්සු එකතු වෙලා තව මිනිස්සුන් එකතු කරලා තමයි දෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි දේවල් කරන මිනිස්සු ඉන්නවා. අනිත් අයටත් කරන්න කියන එක තමයි අපි පුෂ් කරලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ලස්සන දේවල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. සමහරට ඔයගලන්ට ඒකට අවශ්‍ය හැමදේම වටපිටාව තියෙන පුද්ගලයෙක් නොකර ඉන්නවම ඒගලන්ට ඒක හිතෙන්නේ නැතුව සමහරට. ඒක නැතිම කෙනෙක් ඒ දේවල් පස්සේ ගිහිල්ලා කැප වෙලා මාන්සි වෙලා ඒක ගොඩාක් අමාරුවෙන් කරද්දී අර සමහරට ගෙදර නිකන් කම්මැලිකමෙන් නිකන් ඔහේ කාලේ කාල දමලා ඉන්න පිරිස ඉන්නවා. ඉතින් උමංග මං අවසානයෙන් ඔයාගෙන් අහන්න කැමති නර්තන ශිල්පියෙක්. එතකොට ටීවී ප්‍රසන්ටර් කෙනෙක්. එතකොට මේකප් ආටිස්ට් කෙනෙක්. මේ තුනෙන් ඔබට ගිහිල්ලා ඔබ සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් උමංග සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඔයාගේ යාළුවෝ ඇති. ඔව් ෆලෝ කරන කට්ටිය ඇති. එතකොට ඔයා කැමති පිරිස් ඇති. ඔයාගේ ෆෑන්ස්ලා ඇති. ඉතින් ඒගොල්ලන්ට ඔයාලට මතක් කරන්න ඕන පුද්ගලයෝ ඇති. ඉතින් ඒගොල්ලන්ට පොදුවේ ඔයාලට මොකක්ද කියන්න ඕනේ? ඒ කියන්නේ මෙන්න මේක තමයි මම හිතන්නේ. මෙන්න මේක තමයි මම ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නේ කියලා කිව්වොත් උමංගට මොනවද කියන්න තියෙන්නේ? මම මුලින් පිරිසක් ඉන්නවා මතක් කරන්න. මගේ ගෙදර කට්ටිය මම මුලින්ම මතක් කරන්න ඕන. මම මෙතනට එන්නේ ඒගොල්ලොත් එක්ක. එතනින් එහාට ගියොත් මම මෙහෙම මේ අර ලැජ්ජාශීලීත්වය පසකලා ඉදිරියට එන්නේ මගේ නර්තන ගුරුවරයෙක් හින්දා. මහානාම විද්‍යාලයේ ශිරම කුමාරසිංහ. එතනින් එහාට ගිහිල්ලා කතා කරොත් මම ටීවී අයිකන් එකක් විදිහට ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නේ කංචකසේල ගාලගේ මහතා මේ ඩයලොග් ටීවී channel වනායකනේ. ඉතින් මංග අපි හැමෝම මිනිස්සු විදිහට අපිට සමාජයට එක්තරා ආකාරයක සමාජ වගකීමක් තියෙනවා අපෙන් අපි කවදාද දවසක මැරෙන මිනිස්සු. අපි මැරෙන්න කලින් අපි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අඩුම තරමින් අපි මෙන්න මේ දේ අපි අපේ අවසානයේ කලින් අපි දේ කරන්න ඕනේ කියලා අපේ සමාජ වගකීමක් තියෙනවා. ඉතින් ඒ විදිහට උමංග චන්ද්‍රසේන කියන චරිතය මගේ සමාජ වගකීම මම හිතන විදිහට මේක මම ඒක මෙන්න මේ විදිහට කරනවා කිව්වොත් ඔබ ඒ ගැන කොහොමද කතා කරන්නේ? ගෙදරින් පටන් ගමු. ගෙදරින් පටන් ගත්තොත් මම කියන්නේ හැමෝගෙම සමාජ වගකීම තමන් හදපු වඩපු අම්මා තාත්තලා සලකන්න. එහෙම කරන්න බැරි කෙනෙක්ට සමාජයට කරන්න බෑ කිසිම දෙයක්. ඒක තමයි ඇත්තම කතාව. එතනින් එහාට ගියොත් මම උමංග චන්ද්‍රසේන කියලා කියන්නේ විහංග දැන් කවුරු හරි කෙනෙක් උදව්වක් ඉල්ලන්න මට පුළුවන් දෙයක් නම් මම අනිවාර්යෙන් කරන කෙනෙක්. ඒ නිසා මට එතනින් එහාට ගොඩාක් ලොකු දේවල් ආයි සමාජයට කරන්න ඕන කියන එක ඇත්තටම මේ මං හිතන්නේ සහ මාත් එක්ක හම්බෙන මිනිස්සු මම ෆොටෝ එකක් දැම්මම කමෙන්ට් එන විදිහට මට කතා කරන විදිහට සහ මං ගැන අනිත් අයත් එක්ක කතා කරන විදිහට මම මට පුළුවන් විදිහට හැමෝටම උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ මට කරන්න පුළුවන් මට්ටමින් හැමෝටම උදව් කරලා තියෙනවා සහ මම ආගම දහමත් එක්ක ගොඩාක් බැඳගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මගේ ජීවිතේ මම කරපු දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මට මම ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේ මම මේ වෙනකොට නිකන් දීලා තියෙනවා. ඒ කියන්නේ මම ගොඩක් ළමයින්ට උගන්වලා තියෙනවා. ගෙදරට ගෙන්නලා බලෙන් ගන්නලා එක්සෑම් වලට යවලා තියෙනවා. ඒ නිසා මම හිතනවා යම් තාක් දුරට අද වෙනකොට තව ඉස්සරහට මම ගොඩක් දේවල් කරයි. අද වෙනකොට කරලා තියෙන දේවල් ගැන මම සතුටු වෙනවා. ඒ කියන්නේ අපිට තේරෙන විදිහට උමංගට උමංග චන්ද්‍රසේනට අද විහු එපිසෝඩ් එකේ ටොක් විත් විහු එපිසෝඩ් එකේ ඉන්න උමංග සමාජ වගකීමක් විදිහට පුදෙක් ප්‍රොජෙක්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි පුදෙක් හැම දවසක්ම ඔයාගේ සමාජ වගකීමට එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඒක තරුණෙක් විදිහට ඊටාම සාධනීය වැදගත් කරුණක් විදිහට අපි මතක් කරනවා. අපි ඒක අගය කරනවා අපේ නාලිකාවේ. අපි තමත් අගය කරනවා. ඉතින් අපි තව දැනගන්න කැමති ජීවිතේ කම්කටොළු වෙනවා. ප්‍රශ්න එනවා. ඉතින් දැන් ඉන්න නව යෝමයේ පසු වෙන තරුණයෝ ඉන්නවා. සියදිවි හානි කර ගැනීම කරගන්නවා.
ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා, ගෙවල් වල අම්මලා තාත්තලාත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා PUBG කියලා ගේම් එකක් ගැහුවත් සමහරලාට ගෙවල් වල ප්‍රශ්න සීදී ඉන්දියාවේ වාර්තා වෙනවා මිනි මරා ගන්නවා, අම්මා තාත්තා මරනවා. ඉතින් ප්‍රශ්න වලට තරුණෙක් විදියට මුහුණ දෙන විදිය අපි සරලව, ඒ කියන්නේ අපිට පුළුවන් ස්වාමීන් වහන්සේ නමකගෙන් ආගමානුකූලව අහන්න, අපිට පුළුවන් කිතුණු ෆාදර් කෙනෙක්ගෙන් ඒ විදියට අහන්න. නමුත් අපි කියමු තරුණෙක් විදියට මේ දේවල් මේ විදියට දැනන අය විදියට කොහොමද මේ නංගිලාට එහෙම නැත්නම් මේ මල්ලිලාට මෙහෙම ප්‍රශ්නයක් આવොත් කොහොමද අපි ජීවිතේට මුහුණ දෙන්නේ කියලා අපි දන්න විදියට අපි කිව්වොත් සරලවම විදියට කිව්වොත් දැන් ඉවසන්න පුරුදු වුණා නම් ඔක්කොටම ප්‍රශ්නට උත්තරයක් හම්බ වෙනවා. එතනින් එහාට ගිහලා කතා කරොත් දැන් ගොඩාක් ප්‍රශ්න ඇති කරගන්නේ සීනි විනාශාගන්නේ හැමදේම තියන අය. පොඩ පාරට බහින්න. පාරේ ඉඳගෙන ඉන්න ළමයි දිහා බලන්න, අතපය නැති මිනිස්සු දිහා බලන්න, අදකොළු විද්‍යාලයට යන්න, වැඩිහිටි නිවාසයකට යන්න, ළමා නිවාසයකට යන්න, ඔයගලන්ට මොනවද නැත්තේ කියලා බලන්න. අනිවාර්යෙන් ජීවිතේ හදාගන්න යථාර්ථය අඳුරගන්න පුළුවන් වෙනවා. මම නම් දකින්න දේ එච්චරම තමයි. ඒ කියන්නේ මම හැමෝටම කියන්නේ මාත් එක්ක ගොඩක් වෙලාවට සමහරවල්ලාට ප්‍රශ්න තියෙන අය කතා කරනවා. මම දන්නේ නැහැයි කියලා, මම එහෙම කෙනෙක් කියලා පේනවද කියන එක මම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට එහෙම දෙයක් තිබුණොත් එහෙම කතා කරනවා. ඒ කතා කරන හැමෝටම මම කියන්නේ ඔයාට තියෙන සමහර වෙලාවට ලොකු ප්‍රශ්න නෙමෙයි විහංග. මම උදාහරණයක් විදිහට කියනවා නම් ගන්නකොට සමහරලාට දැන් ඒ කාලේ A level හරියට කරේ නැහැ කැම්පස් යන්න. ඒ නිසා අද මග හිටලා ජීවිතේ. ඒ නිසා මේ ලයිෆ් එක පල්ලෙහාට ගත්ත මිනිස්සු ඉන්නවා. මං කියන එකම දේ එයාට තරම් අධ්‍යාපන මට්ටමක් නැති මිනිස්සු අද වෙනකොට සාර්ථක වෙලා සාර්ථකත්වයේ හිණි පැත්තටම ගිහිල්ලා ඉන්නවා. එතකොට Tamanට නැති දේම හොයන්න නැතුව Tamanට තියෙන දේත් එක්ක ඉස්සරහට යන්න. දැන් මම වුණත් මට අද දෙයක් කරන්න බැරි වුණා කියලා මම ගොඩක් වෙලාවට පසුබහින්නේ නැහැ. මොනවම හරි කරලා ඉස්සරහට යන්න උත්සාහ කරන කෙනෙක් තමයි මම. දැන් ජීවිතේ ගොඩක් වෙලාවට අපි පහු කරපු දේවල් එක්ක බලනකොට දැන් ළමයි මේ ජීවිත නැති කරගන්නේ බොහොම පොඩි දේවල්. ඔව් ඉතින් ඊටාම වැදගත්. මොකද දැන් වීග 0% අපේ YouTube නාලිකාව බලන ඔයගොල්ලෝ ගොඩක් තරුණ පිරිස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් නංගියේ මල්ලියේ අපි ඔයගලන්ට ඊටමත් ආදරෙන් කියන්නේ අපි තරුණෙක් විදිහට යම් තාක් දුරට සමාජ මාධ්‍ය ජාලා ඒ වගේම මේ මීඩියා මේ දේවල් පරිහරණය කරන පුද්ගලෙක් විදිහට අපි උමංගගෙන් ඒ ඔයගලන්ට දැනුවත් කිරීම ගත්තේ. මොකද ඔයගලන්ට දැනේවි. මොකද මේක ගෙදර අම්මා තාත්තා කියලා සමහරවිට මගේ දැනෙන්නේ නැහැ. සමහරවිට තමගේ ළඟමින් යාළුවෝ කියවල මේක දැනෙන්නේ නැහැ. නමුත් ඔයගලන් ප්‍රිය කරන කෙනෙක් එහෙම නැත්නම් ඒ වගේ දේවල් එක නිතර ගැටෙන කෙනෙක් කියන දෙයක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ අහන්න ඕනේ. මොකද ඒ තුල යම් තාක් දුරට සාර්ථකත්වයේ තියෙනවා එතන. ඉතින් ඒ නිසා අපි ඒ දේවල් ඊටම කාරුණික ඔයගලන්ට ඉල්ලනවා. මොකද තරුණයෝ විදිහට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ලංකාව රැක ගන්න ඕනේ. අපිත් එකතු වෙන්න ඕනේ. මේ තරුණ පරම්පරාවට තමයි පුළුවන් ඉස්සරහට ලස්සන දේවල් කරන්න. දැන් ඔයගලන්ට ඉස්සර වගේ නෙමෙයි ගොඩක් තියෙනවා chances තියෙනවා. ඔයගලන්ට YouTube තියෙනවා, ඔයගලන්ට social media තියෙනවා. මේ දේවල් එක්ක ඔයගලන්ට එන්න පුළුවන්. තව දෙයක් නේද දැන් ඇත්තටම කරන පිරිස් ඉන්නවා. අපි ඒ මතක් කරන්න ඕනේ. කරන පිරිස් ඉන්නවා. ඒ කියන්නේ දැන් සමහරු ප්‍රශ්නත් එක්ක හැප්පෙනකොට ප්‍රශ්න අමතක කරලා නැගිටින මිනිස්සු ඉන්නවා. දැන් ගොඩක් වෙලාවට book donation එකක් කරන්නත් එකතු වෙන්න තියෙන මිනිස්සු නෙමෙයි දැන් ඇත්තටම. කියන්නේ ඇත්ත කතාව ඒකනේ. නැති මිනිස්සු එකතු වෙලා තව මිනිස්සු එකතු කරලා තමයි දෙන්නේ. ඉතින් ඒ වගේ පොඩි දේවල් කරන මිනිස්සු ඉන්නවා. අනිත් අයටත් කරන්න කියන එක තමයි අපි පුෂ් කරලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ලස්සන දේවල් කරන්න පුළුවන් දේවල් දෙනවා. සමහරවිට ඔයගලන්ට ඒකට අවශ්‍ය හැමදේම වටපිටාව තියෙන පුද්ගලයන් නොකර ඉන්නම ඒගලන්ට ඒ කියන්නේ හිතෙන්නේ නැතුව සමහරවිට. ඒක නැතිම කෙනෙක් ඒ දේවල් පස්සේ ගිහිල්ලා කැප වෙලා මහන්සි වෙලා ඒක ගොඩාක් අමාරුවෙන් කරද්දී අර සමහරවිට ගෙදර නිකන් කම්මැලිකමෙන් නිකන් ඔහේ කාලේ කාල දමලා ඉන්න පිරිස ඉන්නවා. ඉතින් උමංග මං අවසානයෙන් ඔයගෙන් අහන්න කැමති නර්තන ශිල්පියෙක්. එතකොට TV ප්‍රසන්ටර් කෙනෙක්. එතකොට මේකප් ආටිස්ට් කෙනෙක්. මේ තුනෙන් ඔබට ගිහිල්ලා ඔබ සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් උමංග සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඔයාගේ යාළුවෝ ඇති. ඔව් ෆලෝ කරන කට්ටිය ඇති. එතකොට ඔයා කැමති පිරිස් ඇති. ඔයාගේ ෆෑන්ස්ලා ඇති. ඉතින් ඒගොල්ලන්ට ඔයාලට මතක් කරන්න ඕන පුද්ගලයෝ ඇති. ඉතින් ඒගොල්ලන්ට පොදුවේ ඔයාට මොකද්ද කියන්න ඕන? ඒ කියන්නේ මෙන්න මේක තමයි මම හිතන්නේ. මෙන්න මේක තමයි මම ඕගලන්ගෙන් ඉල්ලන්නේ කියලා කිව්වොත් උමංගට මොනවද කියන්න තියෙන්නේ? හරි. මම මුලින්ම මතක් කරන්න ඕන පිළිසක් ඉන්නවා විහාර. ඒ කියන්නේ කවුරුත් තනියම නැගිටින්නේ නැහැ. ගෙදර කට්ටිය මතක් කරන්න ඕනේ. ගෙදර නිසා තමයි මම මේ තරම් දුරක් එන්නේ. එතනින් එහාට ගියාම මම මේ විදිහට ලැජ්ජාශීලීත්වය පස කළා නැගිටින්නේ
මගේ පාසලේ නර්තන ගුරුවරිය ශිරෝමි කුමාරසිංහ මහත්මිය. මේ වෙලාවේ ඇයත් මේක නරඹනවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්. ඉතින් ඒ හින්දා මුලින්ම ගෞරවයෙන් මතක් කරනවා ඒව. ඒ තමයි ගොඩක් දේවල් වලට පන්නරේ වෙන්නේ අම්මට පස්සේ. ඇත්තටම අම්මා වෙන්නේ එයා ඉස්කෝලේදී. එතනින් එහාට ගියොත් විශ්වවිද්‍යාලයේ ජනක කෝට්ටේකඩ ගුරු පියාණන් චාමරාවල සිංහ ගුරු පියාණන් මතක් කරන්න ඕන. මගේ නිවේදන ජීවිතයේ හැදෙන්න වේදිකාවේ ඔවුන් දෙදෙනා හින්දා. මොකද මම විශ්වවිද්‍යාලයේ හැම ඉවෙන්ට් එකකටම වගේ ගොඩක් වෙලාවට නිවේදන කටයුතු වලින් දායක වෙලා තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා මට නිවේදන උගන්වන්න මම මුලින් මතක් කරා වගේ හරින් අයියව. ඊට පස්සේ මම අද යම් තාක් දුරට ටීවී අයිකන් එකක් විදිහට හැමෝම අතර ප්‍රසිද්ධ වෙලා ඉන්නවා නම් ඒ ඩයලොග් ටීවී channel නාලිකාවේ කංචකස්සේල ගාල්ලගේ මහත්මයා එරන්ති ජයවර්ධන අක්කත් නිසා තමයි මම මෙතනට එන්නේ. ඔය කට්ටිය මම බේසිකලි මම මතක් කරන්න ඕන පිරිසක් මගේ ලයිෆ් එකේ. එතන ඉහළ මට ගොඩක් අය උදව් කරනවා. යාළුවෝ උදව් කරනවා, මාත් එක්ක වැඩ කරන අය උදව් කරනවා, ඒ හැම දිනෙකම උදව් කරනවා. මම විහාරට වගේ නිවේදකේ, රූපවාහිනී වේශ නිරූපණ ශිල්පියෙක්, ඊළඟට නාට්‍ය ශිල්පියෙක්. එතනින් එහාට ගිහිල්ලා ඉස්සරහට බොහොම නොබෝදිනකින් රජයේ සේවකයෙක් විදිහට එක්ක ගුරුවරයෙක් විදිහට නැත්නම් වෙන මායතනික සේවකයෙක් විදිහට ඔයගොල්ලෝ අතරට එන්න පුළුවන්. ඒකෙත් බලාපොරොත්තුවකින් ඉන්නවා. ඉතින් ඔයාලට ආදරය කරන අයට, වගේ යාළුවන්ට, ෆෑන්ස්ලාට ඔයාලට ඉල්ලන්න දෙයක් තියෙනවද? එහෙම නැත්නම් කියන්න දෙයක් තියෙනවා නම් ඔයාලට ඒක කියන්න පුළුවන්. හරි. මම මෙන්න මෙහෙම දෙයක් කියන්න. මම සාමාන්‍යයෙන් මනුෂ්‍යත්වයට ගොඩක් ගෞරව කරන කෙනෙක්. සහ මිනිස්සු එක්ක ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න කෙනෙක්. හැමෝගෙම ඉල්ලන එකම දේ, හැමෝටම නිකන් දෙන්න පුළුවන් එකම දේ හිනාව. ඒක අනිවාර්යයෙන්ම ලෝභ නැතුව දෙන්න. සහ මිනිස්සුන්ව විශ්වාස කරන්න, විශ්වාසයේ යටින් මිනිස්සු කවුද කියලා අඳුරගන්න, මිනිස්සුන්ට ගෞරවය දෙන්න. ඔය තුල තියනවා නම් ඔයගලන්ට අනිවාර්යෙන් සමාජ ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා කිසිම තැනක බය නැතුව. සහ තමන්ගේ දක්ෂතාවය දියුණු කරගෙන නැගිටින්න. තමන්ගේ දෙපය නැගිටින්න තමන්ට කවුරුත් තමන් කකුලෙන් ඇද්දා කියලා වැටෙන්නේවත් එහෙම නැත්නම් තමන්ගේ ගමනට බාධාවක් වෙන්නේවත් නැහැ. ඒක මම හොඳටම දන්නවා මොකද මම එහෙම කෙනෙක් නිසා විහංග. බොහොම ආදරෙන් ඉල්ලනවා. දැන් මම ප්‍රොමෝට් කරලා කමක් නැද්ද? කමක් හරි. බොහොම ආදරෙන් ඉල්ලනවා. ඩයලොග් ටීවී channel නාලිකාවේ මගේ වැඩසටහන් එක්ක එකතු වෙන්න සහ අනිත් වැඩසටහන් නරඹන්න. ඒ වගේම විහංගගේ YouTube channel එක හරහා යන ගොඩක් හොඳ දේවල් ඒවත් එක්ක එකතු වෙන්න. විහංග කියන්නේ මම වගේම මම විහංග කියන්නේ සාමාන්‍යයෙන් එකම රේන්ජ් එකේ ඉන්නේ. අපි දෙන්නම නැගිටින දෙන්නෙක් කිව්වොත් මම හිතන්නේ හරි. විහංගගේ YouTube channel එක හරහා subscribe කරලා එකතු වෙන්න. අනිවාර්යෙන් මම තාම එහෙම මුකුත් pages YouTube channel මුකුත්ම කරලා නැහැ. මගේ channel එකත් එක්ක එකතු වෙලා programs බලන්න සහ ඉස්සරහට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් වෙලාවට තවත් තැන් වලින් දකින්න හම්බෙයි ඉස්සරහට. මම කැමති මේ අද මන් දිහා බලන් ඉන්න කට්ටිය හෙට මේ වගේ තැනක ඉඳන් කතා කරනවා. ඒක තමයි විහංග ඇත්තම කතාව. ඉතින් එහෙමනම් මම හිතනවා ඕගොල්ලන් ඉතාමත් තව කැමති වෙයි විහංග පොඩි දෙයක්. අපි කියමු. සාමාන්‍යයෙන් ඕනම ශාස්ත්‍රයක ප්‍රවීණ වෙන්න සහ දක්ෂ වෙන්න. අන්නේ එයාට ගරු කරන්න, එයාට ගරු කරන්නේ නැතුව එයාට පහර ගහලා එයාව පාගල කවුරු හරි කෙනෙක් නැගිටින්න බලාපොරොත්තු වෙනවා නම් ශාස්ත්‍රයේ ඒ අයට යන්න පුළුවන් ගමන බොහොම කෙටි. ඒක හොඳටම මතක තියාගන්න. රංගන ශිල්පියෙක් වේවා, ශිල්පිනියක් වේවා, නිවේදන ශිල්පියෙක් ශිල්පිනියක් වේවා, ගායකයෙක් ගායිකාවක් වේවා, වාදකයෙක් වාදිකාවක් වේවා, ඔය කවුරු වුණත් තමන්ගේ ශාස්ත්‍රීය ප්‍රවීණයන්ට ගරු කරන්න සහ ප්‍රවීණයවම ෆලෝ කරන්න. ඒගොල්ලෝ ගාව තියෙන දේවල් අනිවාර්යෙන්ම බලහත්කාරයෙන් හරි උකහා ගන්න. ඔයගලන්ට යන්න පුළුවන් ගමන ගොඩක් දුරයි. ඒක අනිවාර්යෙන් කියන්න. මොකද අද වෙනකොට මේ ෆීල්ඩ් එක ඇතුලේ නැත්තේ ඒක. ගොඩක් අය පාගල නැතිගෙන කරන්නේ. එහෙනම් ඒක මතක් කරගන්න. අපි ගත්තොත් සාර්ථක මිනිස්සෙක්, සාර්ථක නිලියක්, සාර්ථක නළුවෙක්, එහෙම නැත්නම් සාර්ථක කවර හෝ කලා ශිල්පියෙක් හොඳට මතක් කරලා බලන්න මංග අනිවාර්යෙන් මේ ප්‍රවීණයන්ව ඇසුරු කරනවා, ෆලෝ කරනවා, ඒගොල්ලන්ට ගරු කරනවා. අනිවාර්යෙන්. ඉතින් ඒකම තමයි ඔවුන්ගේ සාර්ථකත්වය වෙලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඔවුන්ගේ තත්ත්වය, ඔවුන්ගේ පෞල් පසුබිම, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය අපිට වැඩක් නැහැ. අපි අපේ ෆීල්ඩ් එකත් එක්ක ඔවුන්ගේ සම්බන්ධ දක්ෂතාවය, හැකියාව, ප්‍රවීණත්වය තමයි අපි ඔවුන්ගෙන් උකහාගත යුතු එකම දේ. අනිවාර්යයෙන්ම. ඉතින් වැදගත් දේවල් ගොඩක් කතා කරා. තරුණයෙක් විදිහට මංග අපි වෙන 011 YouTube නාලිකාවෙන් ඔබ සමග කතා කිරීමට ලැබීමම අපි සතුටු වෙනවා. මොකද තරුණයෙක් මේ වගේ තරුණයෝ ඇත්තටම ලංකාවේ ඉන්නවා නම්, ලෝකෙට ඉන්නවා නම් ඇත්තටම ඒ අම්මලා තාත්තලා ඒ වගේ මේ පවුලල පුද්ගලයෝ ඒ වගේම යාළුවෝ මේ හැම දෙනාටම අනාගතයේ සුබ වෙයි, යහපත් වෙයි. ඉතින් ඒ නිසා අපි තම සතුටු වෙනවා ඔබ සමග සම්බන්ධ වීම ලැබීම පිළිබඳව. ඒකත් විහංග බොහොම ස්තුතියි. මම විහංගට තෑන්ක්ස් කරනවා. විහංග මම ඇවිල්ලා තාම නැගීගෙන අයිකන් එකක් ටීවී ප්‍රසන්ත කෙනෙක් විදිහට විහංග ඇවිල්ලා මෙහෙම ඉන්ටර්විව් එකක් කරලා මාව පබ්ලිෂ් කරනාට සහ මගෙත් එක්ක මගේ සමාජය පිළිබඳව තියෙන අත්දැකීම සහ හැඟීම ගැන මේ විදිහට ඉගෙන ගන්න ගැන මම විහංගට තෑන්ක්ස් කරනවා.
ඉතින් යාළුවනේ විහංග 000 අපේ YouTube නාලිකාව එක්ක දිගටම රැඳී ඉන්න. ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න. ගොඩක් හොඳයි නම් ඔයගොල්ලන්ට share කරන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන් හැමෝටම ගොඩක් ස්තුතියි.